අද 2021 මාර්තු 16 අඟහරුවාදා සිරස්තල අසාද් සාලි අත්අඩංගුවට ප්‍රමාදය ගැන පාර්ශව රැසක කනස්සල්ල. ජර්මනිය ප්‍රංශය සහ ස්පාඤ්ඤයනුත් ඇස්ට්‍රසෙනෙකා එන්නතට තාවකාලික තහනමක් එන්නත ගන්න බිය නොවන්නයි රජය කියයි. බටහිර පර්යන්තයේ 51% තමන්ට හිමි වන බව අදානි සමාගම කියයි. අවසන් තීන්දුවක් ගෙන නැතයි රජයෙන් ප්‍රකාශයක්. බුර්කාව තහනම කල්යයි. ක්‍රියාත්මක කරන්නේ විවෘත සංවාදයකින් පසු බව රජය කියයි. ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු යලි අත්අඩංගුවට චෝදනාව මුදල් විශුද්ධිකරණය. This is Avadarana Prime Time with Kushani Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙන 9:55 සමග සජීවීව. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මීට මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිපතිවරයා විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙසින් අනතුරුවයි. මෙරට නීතිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගියදා ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව රැසක් පැමිණිලි ඉදිරිපත් කළා. ඒ අනුව අද පස්වරුවේ නීතිපතිවරයා ලබා දුන් උපදේශකට අනුව අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔහු මේ වන විට එම දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් තිබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. එමෙන්ම අසාද් සාලි මහතා පසුගියදා සිදු කරන ලද ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව මෙන්ම 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මෙරට නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා සිදු කළ ආందోලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අද පෙරවරුවේ සම්මත කරගෙන තිබෙනවා. රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ මෙවැනි අන්තවාදී ප්‍රකාශවලට පියවර නොගැනීම හරහා වත්මන් රජයේද අන්තවාදය සම්බන්ධයෙන් පසුගිය රජයේ දරූ ප්‍රතිපත්තියම දරන බව පැහැදිලි වන බවයි. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් මාර්තු 9 වනදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරාද? අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට, ඔයගලගේ නීතිය ඔයගලන්ට. රජයේ නීතිය තියන්න පුළුවන්. රජයේ නීතිය රජයට, රටට. කුර්ආනයේ හදීස්, නබිතුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට පිට නීතියක් අපිට නැහැ. මේ අතර අද පෙරවරුවේ කොළඹදී රැස්වූ රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අසාද් සාලි මහතා සිදු කළ ආందోලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගැනුණා. වහාම නීත්‍යනුකූලව රටේ ව්‍යවස්ථානුකූලව දඬුවම් ලබා දිය යුතුයි කියන යෝජනාව තමයි සම්මත වුණේ. රටේ එක නීතියක් පවත්වාගෙන යා යුතුයි කියන මහජන අපේක්ෂාව තමයි වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් නියෝජනය වුණේ. නමුත් ඒ අපේක්ෂාව දැන් වෙනස් වෙලා තියෙනවා. මේ අසාද් සාලිගේ නීති විරෝධී ත්‍රස්තවාදී ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඇයි එහෙම නොකරන්නේ? බයක් නිසාද? මැද පෙරදිග වගේ රටක මෙවැනි ප්‍රකාශයක් කළා නම් ඒකාන්ත වශයෙන් මේ පුජ්‍යල එවලෙම මරාදා. නමුත් අපේ රටේ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු සොයා බැලීමට තීරණය කොට තිබේ. ත්‍රස්තවාදී ක්‍රියා නිර්මාණය කරන අයට එක්ක බිය නිසා, එහෙම නැත්නම් මුස්ලිම් ඡන්ද පිළිබඳ අනාගත බලාපොරොත්තු තබා ගැනීම නිසා ඔවුන්ට නියම දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බවට අපට සාධක පේනවා. අපි දැක්ක පාස්කුවිරිදා ප්‍රහාරයේ වෙලාවේ බෝම්බ හදනවා, ප්‍රහාර එල්ල කරනවා, වගකිය යුතු නිස්සද්ද විඳලා තියෙනවා. දැන් වෙන්නේත් ඒක.
මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අසත් සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. එහෙම වෙන්න බෑ. එයා පිස්සු දෙඩෙව්වට. එවනම් එයාට තියෙන්නේ කොහේ හරි සෞදි අරාබියට හරි කොහේ හරි යන්න. ඒ වුණත් ගිහිල්ලාම දොඩවන්න ගියොත් වාචාල අල්ලලා දිව කපලා දායි. ඒ රටවල වුණත් විනයක් තියෙනවා, නීතියක් තියෙනවා. අසත් සාලිට ඉන්න වෙන්නේ නීතියක් නැති ලෝකෙක කොහේ හරි ගිහිල්ලා. එයාට කැලේ තමයි ගිහිල්ලා ලගින්න වෙන්නේ. බුර්කාව තහනම සහ තහනම් කළ යුතු ආකාරය පිළිබඳ සිදු කරන විවෘත සංවාදයකින් පසුව ක්‍රියාත්මක කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේ බුර්කාව තහනම් කෙරෙන කැබිනට් සංදේශයට තමා අත්සන් තැබූ බවයි. The big story. මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණ ශරීරය මුහුණ සහ දැස්ද දැලකින් ආවරණය වනසේ අඳිනු ලබන ඇඳුම බුර්කාව නමින් හඳුන්වන අතර මුහුණ ආවරණය වී දැස් පමණක් පෙනෙනසේ අඳිනු ලබන ඇඳුම නිකාබය ලෙසින් හැඳින්වෙනවා. ප්‍රංශය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 16ක් පමණ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමින් මෙවන විටත් මෙම බුර්කා ඇඳුම් සිය රට තුළ තහනම් කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ බුර්කාවට සංගවී සිදු කෙරෙනු ඇතැම් ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළද බුර්කාව තහනම් කළ යුතු බවට සංවාදයක් ගොඩනැගුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමද ඕනෑම පොදු ස්ථානයක මුහුණු ආවරණය වනසේ නිර්මාණය කරන ලද ඇඳුම් ඇඳ සිටීම තහනම් කරන ලෙස සිය අවසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. එවැනි පසුබිමක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බුර්කාව සහ නිකාබය ඇඳීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා අනාවරණ කළා. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුර්කාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජු බලපාන දෙයක්. ඒ අනුව මේ යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් බුර්කාව තහනම් කිරීමට රජයේ නැති තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කරන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස් සාද් කත්තාක් මහතා ඊයේ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණා. පාකිස්තාන මහ කොමසාරිස්වරයා නිකුත් කළ මෙම ට්විටර් පණිවිඩය කෙරෙහි ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහි දැක්වුණේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දුක් ගැන විමසා බැලීම පිළිබඳව පාකිස්තාන මහ කොමසාරිස්වරයාට සිය ස්තුතිය පළ කරන බවයි. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අත්සන් තැබූ බුර්කාව තහනම් කරන කැබිනට් පත්‍රිකාව ඊයේ පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබුණේ නැහැ. බුර්කාව සම්බන්ධව ප්‍රශ්නයේදී ඒ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපේ කාල වේලා අරගෙන විවෘත සංවාදයක් සහිතව හදිස්සි නොවි එය කළ යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙන්නේ. Bringing this up at this moment, especially when the Geneva sessions are on as well, and we just saw yesterday the Pakistan High Commissioner also raising concerns about the move. No, I don't think there's any connection with the Geneva sessions with regard to this. This is an internal security matter, and it is not only internal. There are enough and more countries who are considering this as a security threat. We will be moving forward towards that on the basis of national security, nothing else. Is it a ban on burqa as well as the niqab? The first one is the burqa, the other one is the niqab. Niqab. As far as the hijab is concerned, we are considering the hijab. These are all accepted, except these two. So basically the burqa and the niqab. Yes. මේ අතර විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබුණේ බුර්කා තහනමක් පැනවීම සඳහා රජයේ තීරණයක් ගෙන නොමැති අතර ඒ හුදෙක් යෝජනාවක් පමණක් වන බවයි. ඒ අනුව බුර්කාව තහනම පිළිබඳ පවතින පරස්පර ස්ථාවරයන් සම්බන්ධයෙන් අප අද මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසුවා. මේ සම්බන්ධයෙන් තාම නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. මේක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි දැනට තියෙන්නේ. ඊයේ මාධ්‍යවත් එක්කලා තියෙන පාකිස්තාන රජයේ මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. නෑ ඉතින් පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන අපේ රජයට ඕන විදිහට ඉතින් කැබිනට් එකේ සාකච්ඡාවට බඳුන් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉතින් යහන වැඩ කොටසක් තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් භාවිතය తాවකාලිකවත් හිට වූ රටවල් අතරට අද ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය එක්ුණා. ඒ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ලෝ පුරා රටවල් 11ක් දැනට එම එන්නත తాවකාලිකව නතර කර තිබෙනවා. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගැනීමට මෙරට ජනතාව බියක් ඇති කරගත යුතු නැති බව රජය අද ප්‍රකාශ කළා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිට වූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය එක්ව තිබෙනවා. ජර්මනිය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් පසු රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තා වීමත් සමග තම එන්නත් කරන ආයතනයේ නිර්දේශය මත එම තීරණයට පැමිණි බවයි. තම රටද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය අත්හිට වූ බව ප්‍රංශය නිවේදනය කළා. එය තාවකාලික තීන්දුවක් බව පැවසූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ යුරෝපීය සෞඛ්‍ය ඒජන්සිය නිර්දේශ මත ඒ සම්බන්ධ අවසන් තීන්දුව ගන්නා බවයි. දෙසතියක කාලයක් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හැරි බව ස්පාඤ්ඤයද පවසනවා. ඉතාලිය පවසන්නේ තෝරාගත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කන්ද කිහිපයක් භාවිතය අත්හිටුවීමට තමන්ගත් තීන්දුව දීර්ඝ කළ බවයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටු රටවල් අතරට අයර්ලන්තය, පෘතුගාලය, ඩෙන්මාර්කය, නෝර්වේ, බල්ගේරියාව, අයිස්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාවද අයත්. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරාජ්‍යය සහ ඉන්දුනීසියාවද සේනත් කරන වැඩසටහන තාවකාලිකව කල්දමා තිබෙනවා. කෙසේ නමුත් යුරෝපා රාජ්‍යයන් වන බෙල්ජියම්, පෝලන්තය, චෙක් ජනරාජ්‍ය සහ යුක්‍රේනය තීරණය කර ඇත්තේ සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි. එමෙන්ම සිය එන්නත් කරන වැඩපිළිවෙල ප්‍රමාද කළ තායිලන්තය අද ඒ ආරම්භ කළේ පළමු එන්නත අගමැති ප්‍රයුත් චාන් ඕචාට ලබා දෙමින්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ කොවිඩ් එන්නත සහ රුධිරය කැටිගැසීමේ සිද්ධීන් අතර යම් සමබරතාවක් ඇතැයි තවමත් හඳුනාගෙන නොමැති බැවින් එම එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙරට පුද්ගලයන් 7,84,500 දෙනෙකුට මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇති අතර එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැතයි රජය පවසනවා. එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ රටවල් කිහිපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. ඒ නිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටක බියවිය නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. වැක්සින් එක ගහන්න කලින් අපි 2000ක නියැදියක් ලබාගෙන දැන් මේ මාසයක් ඉවර වෙලා ඒගොල්ලන්ගේ රුධිර පරීක්ෂා කරලා බලවලා අපිට ඉතාම පැහැදිලිව පේනලා තියෙනවා. ඉතාමත්ම සාර්ථක ලෙස ප්‍රතිදේහ ගොඩ නැගෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඒක ඉතාම හොඳ සත්‍යයක්. ඒ කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ වැක්සින් එක හොඳින් වැඩ කරනවා කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. දෙවෙනි මාත්‍රා ලබා ගත්තාම පස්සේ තමයි අවශ්‍ය කරන ඒ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වැක්සින් එක සම්පූර්ණයි කියන්නේ මාත්‍රා දෙකම ලබා ගත්තාම. ඇත්තටම අප බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවේ පුනේ නගරයේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් ඊළඟ එන්නත් මාත්‍රා තෝගය අපිට ලැබෙයි කියලා. ඒ වගේම මේ වෙනකොටත් දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් අපි වෙන් කරලා සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. කොවිඩ් ආසාදිතයන් 331 දෙනෙකු දිස්ත්‍රික්ක 21කින් ඊයේ තහවුරු වූ අතර විදේශිකව සිට පැමිණි 83 දෙනෙකුද ඊට අයත්. වැඩිම ආසාදිතයන් තහවුරු වී තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 49ක්. දෙනියායි ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා සිදු කළ අහඹ PCR පරීක්ෂණ 220ක් අතරින් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දෙනියායි ප්‍රදේශයේ තවත් 450 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ත්‍රිකුණාමලි නගරයේ වෙළඳසැල් 10කින් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 343 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. එම ප්‍රතිඵල ලැබෙන තුරු ආශ්‍රිතයින් සේවය කළ ත්‍රිකුණාමලි නගරයේ වෙළඳසැල් 179ක් තාවකාලිකව වසා දැමුණා. සෞඛ්‍ය අංශ පවසන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් ආයතනයකින් තවත් ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගත් බවයි. කොටගල දෙමළ මහාවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට සිසුවෙකුට සහ සිසුවියකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම මෙම පාසලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්. ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 5543ක්. COVID-19 පාලනය සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව අපිට පේන්න තියෙනවා දිවයිනේම ඉතා අඩු මට්ටමක පවතිනවා. අපි පළමු පෙළ ආශ්‍රිතයින්ගේ හෝ සැකසහිත පුද්ගලයන්ගේ පමණක් නෙමෙයි PCR පරීක්ෂණ කළ යුත්තේ. අපි අහඹු PCR පරීක්ෂණ කළ යුතුයි කියලා පසුගිය දිනවල සිදුවෙච්ච සිදුවීම් වලින් ඉතාම පැහැදිලිවම අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් රට තුල පවතින තත්ත්වය නියමාකාරයෙන් අපිට අවබෝධ කරගන්න බැරි වෙලා වැරදි ප්‍රතිරූපයක් තමයි අපිට අවබෝධ වෙන්නේ සහ මහ ජනතාවට පේන්න තියෙන්නේ. කොවිඩ් ආසාදිත තවත් මරණ 5ක් ඊයේ වාර්තා වුණේ කොච්චිකඩේ, ගම්පහ, පමුරුගම, යාපනය සහ කළුතර ප්‍රදේශවලින්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 532ක් දක්වා ඉහළ ගියා. අද තවත් ආසාදිතයින් 154 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88392 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 85371 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර සිටිනවා. විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි කම්කරු අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා. මම විදේශ සේවා කාර්යාංශයට නියෝග කරා හෝටල් අනිකුත් ලැබුම්හල්
සෑම දිස්ත්‍රික්කයකම එක ගානවත් දැන් හදන්න කියලා. එතකොට තව සතියක් දෙකක් යනකොට මේ කියන නිරෝධායන ආයතන තව 8ක් විතර වහාම අපිට එක් එක් දිස්ත්‍රික්කවල ස්ථාපිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ප්‍රමුඛතාවය දෙන්නේ අපේ කාර්යාංශයේ ලියාපදිංචි වෙලා නීත්‍යානුකූලව පිටරට ගියායට. මේ අතර බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 25 වන ඉරිදා සිට සිදු කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත බටහිර පර්යන්තයේ ආයෝජන හිමිකාරීත්වයෙන් 51ක් තම සමාගමට හිමිවන බව අදානී සමාගම නිවේදනය කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රාජ්‍ය පවසන්නේ ආයෝජන හිමිකාරීත්වය බෙදී යන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය සාකච්ඡාවලින් පසුව ගන්නා බවයි. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට හැකියවීම සම්බන්ධයෙන් අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දිය රජයට ශ්‍රී ලංකා රජයට කොළඹ වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගම වෙත සිය කෘතවේදය පළ කර තිබෙනවා. මේ අතර කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශයෙන් සහ වරාය අධිකාරියෙන් තම සමාගම වෙත යොමු කරනු ලැබූ අභිලාෂය පළ කිරීමේ ලිපිය ලැබුණු බව අදානි සමාගම ඊයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. එහි පැවසෙන්නේ කොළඹ වරායි බටහිර බහලුම් පර්යන්තය ඉදිකිරීමට ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රත්‍යාපනයන මෙහෙයුම සඳහා ජෝන් කීල්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව කටයුතු කරන අතර එය වසර 35ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවයි. එසේම කොළඹ වරායි බටහිර බහලුම් පර්යන්තයේ හවුල්කාරීත්වයෙන් 51% තම සමාගම උසුලන බවද අදානි සමාගමේ නිවේදනයෙහි සඳහන්. මේ අතර කොළඹ දකුණු වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව කටයුතු කරන බව ජෝන් කීල්ස් සමාගමද කොළඹ කොටස් වෙළඳ පොළ වෙත ලිපියක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශයෙන් සහ වරාය අධිකාරියෙන් තම සමාගම වෙත යොමු කරනු ලැබූ අභිලාෂය පළ කිරීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවද ජෝන් කීල්ස් සමාගම එම ලිපිය මගින් පෙන්වා දෙනවා. පාර්ශ්ව කිහිපයක් මේ සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළා. 51ක් අදානි සමාගමට දීමට පෙර අදානි සමාගම තෝරගත්තේ කොහොමද කියනත් අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඉන්දියාවත් කියනවා අදානි සමාගම ඉන්දියාව මේකට යෝජනා කරේ නැහැ කියලා. ශ්‍රී ලංකාවේ අපේ රටේ කට්ටිය අදානිත් එක්ක පෞද්ගලිකව ගිහිල්ලා කතා කරලා මේ වැඩේ කරනවා නම් මේක පෞද්ගලික බූදලයක් නෙවෙයි. හැබැයි දැන් බටහිර ජැටියට අදාළව වෙලා තියෙන එක තමයි 51ක් කොටස් පෞද්ගලීකරණය කරනවා 149 වරාය අධිකාරියට ඉතුරු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේවට අදාළ ලිපි ලේඛනවල සඳහන් වෙන විදිහට ඒ 149 මේ කොටසුත් නැවත වෙනත් සමාගම් වලට කොටස් නිකුතුවක් කරනවා කියලා තියෙනවා. ඒකට ඒ වෙනත් සමාගම් වලට කොටස් නිකුතුව කරද්දී නැවත වතාවක් ජෝන් කීල්ස් සමාගම හරි අදානි සමාගම හරි ඇවිල්ලා නැවත කොටස් මිලදී ගැනීමක් කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණාට පස්සේ බටහිර ජැටියේ පූර්ණ අධිකාරීත්වයක් ජෝන් කීල්ස් සමාගම හරහා අදානි සමාගමට ලැබෙනවා. කෙසේ වෙතත් රජය පවසන්නේ ආයෝජන හිමිකාරීත්වය බෙදියන ආකාරය සම්බන්ධයෙන් වන අවසන් තීරණය සාකච්ඡාවලින් පසුව ගන්නා බවයි. On the West Container Terminal, just yesterday, the Indian company Adani had issued a press release saying that they will be getting 51% in the agreement. I just want to clarify if that is the breakdown. That is the offer that they have made. The breakdown will be finalized after discussions. But I'm sure that there are so many other parties that are interested. As a government of Sri Lanka, we are also interested to see whether the local companies are also interested in this entire thing. So this is quite open. Then as far as we are concerned, we are looking for other options while accepting the Adani's 51%. But Adani says that they have actually got a letter of intent from the Ministry of Ports and Shipping. Yes. So that's for the 51. So there's 49, and then 49 would be shared with the government institutions that are related to ports management, and also the private sector who's interested, who has some experience in this field, will be considered. ශ්‍රී ලංකාවේ පළමු වරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිපදවීමේ සම්මත මෙහෙයුම් පටිපාටිය කොළඹදී ඊයේ එළි දැක්වුණා. උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවයි.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නවම සන්නිස්ථානයක් සනිටුහන් කරමින් වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ අමතර උපාංග නිපදවීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය නිල වශයෙන් එන දැක්වීමේ උත්සවය ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය කර්මාන්ත අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. දඩුමොනරෙන් ගියායයි කියන ගුවන් යානයෙන් ගියායයි කියන සත්‍ය හෝ අසත්‍ය ඉතිහාස කතාවකට උරුමකම් කියන જાතියක් මේ රටේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය මේ කර්මාන්තය තනිව බැඳිච්ච කර්මාන්තයක් පමණක් නෙවෙයි, තවත් අවශේෂ කර්මාන්ත රාශියක් සමග බැඳුණු කර්මාන්තයක්. ඒ වගේම ඉංජිනේරුවන් හැටියට එළියට එන බොහෝ දරුවන්ට රැකියාව වෙළඳ පොලේ ඔවුන්ට හිමි භූමිකාව නිර්මාණය වෙන්නේ මේ කර්මාන්තය ප්‍රබල වුණොත් පමණයි. ගරු අග්‍රාමාත්‍යතුමන් අපට යෝජනා කළේ මේ සම්මත මෙහෙයුම් පටිපාටිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට පමණක් සීමා නොකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එහි අනුමැතියද ලබා ගැනීම වැදගත් වනු ඇතයි කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් අතරමුලද අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තියෙනවා. ඒ නිසා කොවිඩ් සමග ආපු ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන ආනයන අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවට පත් කරන්න හිතාගෙන නෙවෙයි. වාහන නිෂ්පාදනය, එකලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටිය හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා කැබිනට් මණ්ඩලයට ඇවිත් අපිට ඒ ගැන පැහැදිලි කළා. හැබැයි මේ කාර්යය මෙතරම් කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුවත් විශ්වාස කරේ නැහැ. මේ අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ ආරෝම් ලක්ෂයක් වුණු ඇතයි මම විශ්වාස කරනවා. රටේ සම්මත මෙහෙයුම් පටිපාටියට තිබෙන විට දේශීය විදේශීය ඕනෑම ආයෝජකයෙකුට අපේ රට වාහන නිෂ්පාදන ශාස්ත්‍රයේ විවිසීමට මාවතක්ද නිර්මාණය වෙනවා. ඕට ප්‍රතිස්ථාන ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වාහන උපාංග නිපදවීමේ කර්මාන්තයන් ඒකම වේගෙන් දියුණු වෙනවා. ඒ නිසා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්පැල් බැඳගමු. වියලවි මණ්ඩලය මගින් මිලදීගත් වීතොග සහල් බවට පත්කර උත්සව සමයේදී සතුස්ස මගින් සහතික මිලට ලබා දීමට කටයුතු කරන බව රජය පවසනවා. කෙසේ වෙතත් වියලවි මණ්ඩලය අද වන විට මිලදී ගෙන ඇත්තේ අපේක්ෂිත වී ප්‍රමාණයෙන් 5% පමණයි. මේ කන්නේදීත් විශාල අස්වැන්නක් ලැබෙමින් තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමින් ලැබුණාට වෙළඳපොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. ඉතින් මේක අපිට විසඳ ගන්න බැරි ගැටලුවක් බව බොහොම පැහැදිලි. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වීතොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. එහිදී අපි මෙම වී මිලදී ගැනීමේ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරනවා වගේම රජයේත් මැදිහත් වීම ඇතුළුව අපි උත්සව සමයේදී සතොස මගින් වියලවි මණ්ඩලය මගින් ලබාගත් වීතොග සහල් බවට පරිවර්තනය කළා අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. ඊට එහාට ගිහිල්ලා යම් පමණකින් අඛණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලික අංශයේ වී සංගවා ගැනීමක් සිදු කළහොත් රජය හැටියට අනිවාර්යයෙන්ම අපිට යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිල ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා. මේ වෙළඳ මාෆියාව මේ හා සම්බන්ධයෙන් මැදිහත් වන ස්වරූපය රටේ ආර්ථිකයටත් මේ රටේ ජනතාවගේ ආර්ථිකයටත් හිත කර නැහැ. මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටන් ලක්ෂ 32කට ආසන්න වන අතර ඉන් 10%ක් හෙවත් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් රජය විසින් වී මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා. රජයේ සහතික මිල අභිබවා යමින් පෞද්ගලික අංශය තරගකාරී ලෙස වී මිලදී ගැනීම නිසා ගොවීන් රජයට වී ලබා දීමට ඉදිරිපත් වූයේ නැහැ. අද වන විට වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ මෙට්‍රික් ටන් 15000ක් මිලදී ගෙන ඇති බවයි. ඒ මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණයෙන් 5% වෙන අඩු ප්‍රතිශතයක්. එවැනි පසුබිමක රට තුළ පවතින සහල් හිඟයට විසඳුම ලබා දීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව තිබේද? පහුගිය දවස් දෙක ඇතුළත සහල් වෙළඳපොලේ තවත් රුපියලක් දෙකක් තොග සහල් මිල වැඩි වුණා. ඒට සාපේක්ෂව වී මිලත් පසුගිය දවස් දෙක ඇතුළත රුපියලකින් දෙකකින් වී මිලත් වැඩි වුණා. සහල් මිල වැඩිවීම මම හිතන්නේ මිල පාලනය කිරීමට රජය ගත උත්සාහයෙන් අසාර්ථක වෙලා තියෙනවා. රජය උත්සාහ කරා මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් වී අරගෙන සංචිතයක් ඇතුළත තියාගෙන සහල් මිල පාලනය කරන්න. මුත් අපේක්ෂිත ඉලක්කයන් වලට රජයට යන්න බැරි වුණා. පෞද්ගලික වෙළඳුන්ට වී තොග ප්‍රමාණවත් පරිදි ලැබිලා නැහැ. අතරමැදි තොග රැස් කරන සහ ගොවි මාතුන් අතර ගම ඇතුලේ මේ වී තොග ඒක රාශිය වෙලා තියෙනවා. වෙළඳපොළට වී නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සතුව සංචිත නැහැ. අපි කියන්නේ රජයට කෙටි කාලයක් සඳහා පාවිච්චි කරන්නට සහල් ප්‍රමාණයක් වෙළඳපොළට ගෙනල්ලා හෝ මේ මිල පාලනය කළ යුතුයි. ඇලහැර යෝධාල ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාමට අලුතින් මාර්ගයක් ඉදිකිරීමට අලුතින් පාලමක් ඉදිකිරීමට යාමේදී වසර 200ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබෙනවා. ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත් වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යාමට මාර්ගය සකසා ගත හැකි බවයි.
මේ ඇලහර ප්‍රදේශ ලේකම් කොට්ටාශයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයයි. මුරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාම සඳහා නව මාර්ගයක් සහ පාලමක් ඉදිකිරීමට ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම මාර්ගය ඉදිකිරීමේදී ඇලහැර යෝධ ඇල රක්ෂිතයේ අවුරුදු 150-200 අතර පැරණි කුඹුක් ගස් රාශියක් කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඒක අවුරුදු 150ක් විතරයි. එකක් නෙමෙයි එකයි අතනයි දෙකයි තුනයි වෙලන් මොර කෝන් කුමුක් ඇතුළු වටිනා ශාක රසක් මේ වන විටත් කපා දමා තිබෙනවා. ඒවා රැගෙන යාම සඳහා සූදානම් කර ඇති ආකාරයයි මේ. ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදිහට මම දන්නේ මේ වගේ පරිසර හානියක් කරනකල් මගේ බල ප්‍රදේශය තුල ඉදිකිරීමක සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගෙනියන්න විකල්ප පාලමක් සහ විකල්ප මාර්ගයක් ඉදි කරන්නේ. ඒතකොට මේකත් එක්කම මෙතන තියෙනවා මේ පාලමක් තියෙනවා, පාර තියෙනවා. මේ පාර හදලා මේ පාලම හදලා ඒ පාරෙන් ගියා නම් කිසි ගැටලුවක් නැහැ. මේවා අඩු ගානේ අපිත් එක්ක සාකච්ඡා කරලා මේ කරන්න තියෙන විසඳුමක් අපි විකල්පයක් හොයලා දෙනවා. මේවා සම්පූර්ණ නිලධාරී වගේ කියන්න ඕනේ. ප්‍රදේශවාසීන් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාක 2000ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණු කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි. වෙනත් කිසිම තැනක නැහැ මේ වගේ පුස්තක ලංකාවේ මේක ආවේ මේ අතර බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අක්කර 10කට ආසන්න වගුරු බිම් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගොඩ ගනු ලැබුවා. ඒ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක්ද සමගින් සැකකරුවන් නොගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීරාප දෙකක් මත මුදා හැරුණා. එවන් පසුබිමක අද මෙම ස්ථාන නිරීක්ෂණයට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේ එහි පැමිණියා. එම අවස්ථාවේදීත් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියට ටිපර් රථ මගින් විවිධ අපද්‍රව්‍ය ගෙනවිත් වගුරු බිම් ගොඩ කරන ආකාරය දක්නට ලැබුණා. එසේම ඩෝස යන්ත්‍ර යොදා ගනිමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන අයුරු දක්නට ලැබුණා. ඔවුන් මෙලෙස වගුරු බිම් ගොඩ කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ස්ථානයේ ගොඩ කිරීම, ඉදිකිරීම හෝ සංවර්ධනය කිරීම සපුරා තහනම් වේ යනුවෙන් දැන්වීමක් යොදා ඇති පසුබිමකයි. දැන් මේ බෝඩ් එකේ තියෙන එකයි මේ බෝඩ් එක පහු කරන් එනකොට තියෙන එකයි අතර මහා පරස්පරයක් තියෙනවා. දැන් මේ කියන ඉදිකිරීම, ගොඩ කිරීම, මේ සංවර්ධනය කිරීම කියන ඔක්කොම එකසේ සිද්ධ වෙනවා. එතකොට මේ බෝඩ් එක තියෙන්නේ මොකටද? මේ බෝඩ් එක ගහපු අය ආයතනයේ සහ ඒ සභාපතිතුමා දැන් මොකද කරන්නේ? දැන් අපි දැක්ක වනජීවියකේ එතන බෝඩ් එකක් තියෙනවා. පස් වලින් යට වෙලා පොඩ්ඩක් උඩට ඉස වෙලා ඒකේ තියෙනවා මේකේ කිසිම දෙයක් කරන්න බෑ. ගස් කොළන් විනාශ කරන්න බෑ, සතාසිව්පාට හානි කරන්න බෑ, ජීවිත නැති කරන්න බෑ ආදී මහා විශාල නියෝග සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි මේක අපි දකින්න මේවා. අපි දකිනවා මේ දැවැන්ත පරිසර විනාශයක් මේ වර්තමාන ආණ්ඩුව යටතේ සිද්ධ වෙනවා.